සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සදැවතුනි සැමට හිතසුව පිණිස සැමට ධර්මාවබෝධය පිණිස ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙත සංවේදනය කරන අද දවසේ මේ පැයට නියමිත උතුම් සජීවී සදහම් දේශනාව මෙලෙසින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කොළඹ හෝකන්දර ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිට ආරම්භ කිරීමටයි මේ සූදානම. උතුම් සජීවී සදහම් දේශනාව මෙහෙයවීම වෙනුවෙන් අප ඉතාමත්ම නමස්කාර පෙරදැරිව ආරාධනා කරන්න යෙදුනා නැතිමාල පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති අවසරයි නම කියන්නට පූජනීය මාලිම්පඩ පඤ්ඤාසාර පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමෙත සාදු නාදනවා පිළිගනිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සදහම් දේශනාව සඳහා දෙපින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. නාවල කොස්වත්තේ අංක 117න් 3 ලිපිනෙහි පදිංචි කුමාරි විජේසිංහ සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රම්‍යා ප්‍රනාන්දු සහෝදරිය යන ඒ පින්වත් පිරිස විසින් පින්වතුන් අද දවසේදී ආරම්භ වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා පල්ලුසපත් ආදරණීය පියාණන් වන PBS යාපා මහත්මයාට සහ මෑණියන් වන නන්දා ගුණදාස මහත්මියට පුණ්‍යානුමෝදනාවන් කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් කිරීමටත් දිදුල මාධ්‍යජාලයේ කරු සභාපති ස්වාමින් වහන්සේ වන අවසරයි නම කියන්නට පූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්තුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් කිරීමත් මේ උතුම් සජීවී සදහම් දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අද දවසේදී සඳහන් කරගෙන තිබෙනවා. එසේ නැසු පින්වතුනි මෙතෙන් සිට මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පෙරදැරිව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං අතන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දිදුල රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙසින් ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි
අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයේගෙන කටයුතු කරන්නේ නාවල කොස්වත්තය අංක 117න් 3 ලිපිනයේ පදිංචි කුමාරි විජේසිංහ මහත්මියත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රම්‍යා ප්‍රනාන්දු මහත්මියත් කියන ආදරබර සහෝදරියන් විසින් පිරිස විසින් තමයි මේ උදාර පින්කමට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. විශේෂ අරමුණ තමයි පරලෝ සැපත් ආදරණීය පියාණන් PBS යාපා මහතාටත් මෑණියන් වන නන්දා ගුණදාස මහත්මියටත් පුණ්‍යානුමෝදනා කිරීම තමයි ප්‍රමුඛතම මුඛ්‍යතම අරමුණ. ඊට අමතරව සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපි මේ අම්මා තාත්තා මතක් කරලා පුණ්‍යානුමෝදනාව කරමු ධර්ම දේශනාව අවසානයේදී. එතෙක් බුදු බණ පදයකට අපි අවධානය යොමු කරමු. පින්වතුනි, බණ පදයක් අහන එක තමයි අපට අපේ ජීවිතේ සැනසීමක් උරුම කරන කරුණ. බණ පදයක් අහනකොට තමයි පින්වතුනි අපේ ධර්මඥානය, දහම් දැනුම, අවබෝධය පුළුල් වෙන්නේ. අපි හිතමු කලින් මේ බණපදය අහලා තියෙනවා කියලා. පින්වතුනි, නැවතත් එය ශ්‍රවණය කරනවා නම් අපේ ලබාගත් දැනුම අවබෝධය පුළුල් වෙනවා. ඇදතෙන් තිබුණා නම් ඍජු වෙනවා. වැරදි දැන් තිබුණා නම් නිවැරදි වෙනවා. සැකතෙන් තිබුණා නම් ඒ සැක දුරු වෙනවා. එහෙනම් බණපදයක් අහන එකෙන් ප්‍රයෝජන කීයක් සලසා ගන්න පුළුවන්ද? පින්වතුනි, අපේ හිත හැම වෙලාවෙම සමාධිගත වෙලාම තියෙන්නේ නැහැ. අපේ හිත වහවහ වෙනස් වෙනවා. ඇයි ඒ වෙනස් වෙන්නේ? හැම වෙලාවෙම අපේ පංචේන්ද්‍රයන්ගෙන් පංච කාම වස්තුන් අපි ග්‍රහණය කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි සිතින් ඒ නිමිති කරගෙන අරමුණු ගන්නවා. ඒවට අපි කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඔහොම කියනවා. ඒකෙම පේනවා හැම වෙලාවෙම අපි හිතින් අරමුණු ගන්නවා. නිමිති අනුනිමිති ගන්නවා. පින්වතුනි, ඒ නිසා හිත හරිම චංචලයි. හිත එක අරමුණකම තියෙන්නේ නැහැ. ඊට අමතරව පින්වතුනි බලන්න, ඔබත් මමත් අපි කවුරුත් අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවා. ලාභ ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක්. වර එක අපිට ලාභ ලැබෙනවා, වර එක අලාභ. ලාභයක් ලැබුණු වෙලාවට, කීර්තියක් ප්‍රශංසාවක් ලැබුණාම අපි සතුටු වෙනවා, ආඩම්බර වෙනවා, උද්දාමයටපත් වෙනවා.
අපට අලාභයක් ලැබුණාම නින්දාවක් ආවහම අපහාසයක් උපහාසයක් ආවහම අපට ලෙඩක් දුකක් ආවහම මොකද වෙන්නේ? අපි මානසික වැද වැටෙනවා. මනස වික්ෂිප්ත වෙනවා, නොසන්සුන් වෙනවා. සමහර වෙලාවට කලකිරෙනවා. සමහර වෙලාවට ජීවිතෙත් එපා වෙන වෙලාවල් තියෙනවා. පින්නතුනි මේ වගේ අවස්ථාවන් වලදී හිතට සහනය සංසිඳීම ලබා ගන්න තියෙන එකම ඖෂධය ධර්මය පමණයි. ඒ නිසා ධර්මය ඒ තරම් අපේ ජීවිතයට වැදගත් වෙන්නට. පින්නතුනි ඔබෙත් මගේ ජීවිතයට විවිධ ප්‍රශ්න බලපානවා. සමහර ප්‍රශ්නවලට අපිට උත්තර හොයාගන්න පුළුවන් සල්ලි තියෙනවා නම්. මිල මුදල් ධන දාන්න තියෙනකොට ප්‍රශ්නෙට උත්තරය හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට දැන උගත්කම් තියෙනකොටත් සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. Taman ලැබපු අත්දැකීම් වලින්. හැබැයි පින්නතුනි සමහර ප්‍රශ්න තියෙනවා ඔය එකකින්වත් විසඳුම් හොයන්න බැරි. සල්ලි තිබුණට, බලපුලුවන්කාරකම් තිබුණට, ඉගෙන ගත්තට, අත්දැකීම් තිබුණට ඒවයින් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න තියෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී මානසිකව ඇද නොඇටි මනස කෙලින් තියාගන්න පුළුවන් වෙනවා. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු හොයා ගැනීම. කොහොමද ඒවට උත්තර හොයන්නේ? ඒවට උත්තර හොයන්න පින්නතුනි ධර්මය අවශ්‍යමයි. ධර්මයෙන් තමයි අපි ඒවට පිළිතුරු හොයන්න ඕන. ඒකයි මා කිව්වේ මෙවන් ඖෂධයක් මේ මිහි පිට තවත් නැහැ කියලා. පින්නතුනි අපේ ජීවිතේ ගත්තහම අපි කාගේවත් ජීවිතේ අංග සම්පූර්ණ නැහැ. විවිධ දුර්වලකම් විවිධ අඩුපාඩුකම් අපේ ජීවිතවල තියෙනවා. අන්නේ අඩුපාඩුකම් පියවාගෙන මෙලෝ වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. මරණාසන්න මොහොතේදී යහපත් සිතක්, චුති සිතක් ඇති කරගන්න. ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබන්න හොඳ තැනක අපට බණපදයක් අවශ්‍යමයි. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද? පින්නතුනි මේ සියල්ලටම වඩා අපි අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අය. මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට මේ සසර දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න බණපදයක් උවමනයි. බණපදයක් නැතුව බෑ. පින්වතුනි එහෙනම් අපට නිර්වාණය සාක්ෂාත් කරගන්න අඩුගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද? ඒ නිසා දවසකට බණක් දෙකක්වත් අහන්න අපි පුරුදු වුණොත් අපේ ජීවිතයට ලැබෙන අවබෝධය, ජීවිතයට ලැබෙන ශක්තිය මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ පෙන්නත. පින්නතුනි අද ඔබට මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ හිත තුළ ඇතිවන
කෙලෙස් පිළිබඳව. පින්වතුනි අපි මේ ලෝකේ උපන් වෙලාවට යන් ඔබත් මමත් ඉපදිච්ච වෙලාව. ඒ උපන් වෙලාවේ අපේ හිත කොච්චර පිරිසිදු එකක්ද? කොච්චර නම් පිරිසිදුව තිබුණද? මේක මම කියන එකක් නෙවෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තං. උපදිනකොටම මිනිස්සෙකුගේ දරුවෙකුගේ හිත හරිම පිරිසිදුයි. නිර්මලයි. ඒ හිතේ කිලිටි නැහැ. ඒ හිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරංගය, මානය, හිංසාව ඒ සිත තුල නැහැ. එහෙනම් මේ ලෝකයේ හොඳම හොඳ මිනිස්සු කවුද? හොඳම හොඳ මිනිස්සු කුඩා දරුවෝ. ඒ තරම් ඒ සිත පිරිසිදු. අන්නේ පිරිසිදු සිත කවුද අපිරිසිදු කළේ? ඒ අපිරිසිදු කළේ උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. බාහිරින් පැමිණෙන කෙලෙස් තමයි ඒ හිත කිලිටි කළේ. කුඩා දරුවාගේ හිතට කෙලෙස් සිතුවිලි, වැරදි සිතුවිලි, අවඩදායි සිතුවිලි එක්කලේ කවුද? වෙන කවුරුවත් නෙවෙයි, අපිමයි පින්නතුනේ. වැඩිහිටියන් වන අපි. ඒ නිසා අරතරන් ලස්සනට කෙලෙස් නැතිව, කිලිටි නැතිව තිබිච්ච හිත කිලිටි කරන්න දායක වුණේ අපි. ඒ දරුවගේ හිතට ඊර්ෂ්‍යාව ඇතුළු කළා. ක්‍රෝධය, වෛරය ඇතුළු කළා. අමනාපය, කුහකකම ඇතුළු කළා. මසුරුකම ඇතුළු කළා. එහෙනම් බලන්න, ඒව ඇතුළු කළේ වැඩිහිටියන් විසින්මයි. බලන්න පින්නතුනි, එක පවුලේ අපි එකට ඉන්න සහෝදර සහෝදරියෝ, එකම පවුලේ එක අම්මගේ කුසෙන් උපන් දරුවෝ විවාහ වෙන්න කලින් කොච්චරනම් සමීප ආදරෙන්, සෙනෙහසින්, බැඳීමෙන් සිටියද? නමුත් එක එක්කෙනා විවාහ වෙලා ගියාට පස්සේ ගෙදර ඉන්න දුවල විවාහ වෙනවා, පිට පුරුෂයොත් එක්ක. ගෙදර ඉන්න පිරිමි අය විවාහ වෙනවා පිට කාන්තාවොත් එක්ක. දැන් මොකද වෙන්නේ? අර තිබිච්ච සහෝදරත්වය, අර තිබිච්ච එකමුතුකම විවාහයෙන් පසුවත් තියේද? පින්නතුනි, ඊටම කලාතුරකින් තමයි කවුරුත් සමාජිකයෝ හොඳින් ඉන්නේ. එක්සත්ව එක්සිත්ව ඉන්නේ. නැත්තම් මොකක් හෝ ප්‍රශ්නයක් නිසා එකිනෙකා විරසක වෙනවා. ගෙදර හිටපු සහෝදරයෝ පිට කාන්තාවත් එක්ක විවාහ වුණාට පස්සේ ඒ සහෝදරයාට ඕන විදියටම වැඩ කරන්න බෑ. අර කාන්තාවන්ට අවශ්‍ය විදියට හැඩ ගැහෙන්න වෙනවා. එතකොට අර සහෝදරත්වයේ හේදිලා යනවා, බොද වෙලා යනවා. ඊට පස්සේ ඒ අය අතරේ තරංගයක් ඇති වෙනවා.
ඔන්න ගෙවල් හදාගන්න ගියාම තරඟේ. එයාගේ ගෙදරට වඩා එයාගේ අයියාගේ ගෙදරට වඩා මල්ලිගේ ගෙදර. අයියයි මල්ලි අතර නෙවෙයි තරඟේ තියෙන්නේ. ඒ දෙන්න විවාහ ගිවිසගත්ත කාන්තාවන් දෙන්න අතර. ඒ නිසා අපේ ගේ ලොකුවට හදා ගන්නවා. ඒකට වඩා අලුත් ක්‍රමයකට හදා ගන්නවා. අපේ ගෙදරට මේ බඩු ගේන්න ඕන. ඔන්න තරඟේ. ඇයි මේ? බලන්න පින්නතුනි සහෝදරත්වයට යන කල. සමහරු බලන්න සමහර උදවිය දැන් තම තමන්ට දරුවෝ ඇති වෙනවා ඊළඟට. දරුවෝ ඇති වුණාම ඒ දරුවෝ අතරේ තරඟයක් ඇති කරනවා. කවුද? අර දෙමව්පියෝ. ඒ කියන්නේ අර ගෙදර හිටි දරුවෝ ටිකම අච්චර හොඳට එකට ඉඳලා විවාහ වුණාට පස්සේ තම තමන්ට දරුවෝ ඇති වෙනකොට ඒ දරුවෝ අතරේ තරඟයක් ඇති කරනවා. දරුවන්ට මේක තේරෙන්නේ නැහැ. අම්මලා තාත්තලා තරඟ කරනවා. බලන්න පින්නතුනි මොන තරම් කනගාටුදායකද? මොන තරම් සෝචනීයද? ඊට පස්සේ ඔන්න ගෙදර දරුවන්ට බනිනවා. උඹට තමයි විභාගේ පාස් වෙන්න බැරි. උඹට තමයි මේ කිසි දෙයක් කරගන්න බැරි වුනේ. අපි මෙච්චර සල්ලි වියදම් කරනවා. ඒ අර දරුවා නැති කරනවා, මරාගෙන කන්න හදනවා. ඉතින් එවැනි සත්ත්ව තියෙන ගෙවල් තියෙන නිසා මම මේ අත්දැකීම් තුලින් කියන්නේ. සහෝදරියෝ විවාහ වෙනවා. ඒත් එහෙමයි. සමහර සහෝදර සහෝදරියන්ගේ ක්‍රියාකලාපය ගත්තාම පින්නතුනි හිතා ගන්නත් බෑ. පුදුම තණ්හාවකින් පුදුම ලෝභකමකින් කටයුතු කරන කොච්චර පිරිසක් ඉන්නවද? සමහර වෙලාවට දේපල බෙදා ගන්න බැරුව කොච්චර විරසක වෙනවද කියලා බලන්න. අම්මට තාත්තට අයිති දේපල ඉඩකඩම් මිල මුදල්. ඒ නිසා ඒවා බෙදා ගන්න නෙමෙයි ඇත්ත වශයෙන්ම බදා ගන්න. බෙදා ගන්නව නම් ඒවයි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ගෙදර සහෝදර සහෝදරියෝ 5 දෙනා නම් ඉන්නේ. අම්මා තාත්තා නැති වුණාම ඒ තියෙන දේපල විකුණලා කියලා නැත්තම් ඒවා ඉඩකඩම් නම් සමසමව බෙදා ගන්නව නම් මිල මුදල් සමසමව බෙදා ගන්නව නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් එක සහෝදරයෙක් නැත්තම් සහෝදරියක් බලනවා අනිත් අයට හොරෙන් අම්මගේ තාත්තගේ තියෙන ඉඩකඩම් දේපල විකුණලා තමන්ගේ මඩිය තර කරගන්න. එහෙම අය ඕන තරම් ඉන්නවා. මට පැහැදිලි උදාහරණ ලෙස සත්‍ය උදාහරණ ලෙස කියන්න පුළුවන් පින්නතුනි. ඕන තරම් ඉන්නවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? පින්නතුනි මේ තමයි හිත තුල ඇතිවන කෙලෙස් වල ස්වභාවය. මේ කෙලෙස් උත්සන්න වෙන්න ඉඩ දීම නිසා ඒවා පාලනය කර නොගැනීම නිසා තමන් තුල අප්‍රමාණ වූ වැරදි සිතුවිලි ඇති වෙලා තණ්හාදික සිතුවිලි ඇති වෙලා එකිනෙකාට එරෙහිව එනකොටා ගන්න තත්ත්වයටපත් වෙනවා. විරසක දෙනවා. කොඩි වින කරනවා. මේ සහෝදර සහෝදරියන්ටමයි කරන්නේ. ඒක නිසා ලේ ඥාතීන් අපි කියනවා ඥාති තමයි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කොහොමද? විශ්වාස පරමා ඥාති. විශ්වාසවන්තයා තමයි ඥාතියා. නැත්තම් පින්නතුනි ඥාතියා විශ්වාසවන්තයාම නෙවෙයි. ඥාති විශ්වාසවන්තයි ඉන්නවා. අපි ඒකත් කියන්න ඕන. නමුත්
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශ්වාසවන්තයා තමයි ඥාතියා. විශ්වාස පරමා ඥාති. මොකද සමහර ලේ ඥාතීන් ඉන්නෝ ඒ නෑයොයි මීයොයි වේයොයි තුන්ගොල්ලම එක වගේ. ඒකයි එකට සමාන කරලා තියෙන්නේ. පින්වතුනි තමන්ගේ ඥාතිය තමන්ගේ නෑදෑයා හැදෙනවට දියුණු වෙනවට ඉගෙන ගන්නවට හොඳ රැකියාවක් කරනවට හොඳට ගේ හදා ගන්නවට වාහනයක් ගන්නවට හොඳට ඇඳලා පැළඳලා ඉන්නවට ආභරණ පළඳිනවට රට යනවට කොයි තරම් ඉරිසියාද බලන්න. ඇයි මේ මිනිස්සුන්ට තමන් මැරෙනවා කියලා හිතන්නේ නැද්ද? මොකටද ඉරිසියා කළා කියලා? වැඩක්ම නැති ලාමකම දුර්වලම ක්ලේශයක්. නමුත් අපි අතරේ වැඩියෙන් තියෙන්නේ ඕව තමයි. හැබැයි උපතින් බෞද්ධ. අපි උපතින් සමහර වෙලාවට හැම පොයටම සිල් ගන්නවා. සමහරලාට මහා දම්පින්කම් කරනවා. පන්සලේ ප්‍රධාන දායකත්වය ගන්නවා. හැබැයි ආධ්‍යාත්මික කිසිම ගුණධර්මයක් නැහැ. ඒ නිසා පින්නතුනි මේව කියන්නේ ඔබත් එක්ක තරහින් නෙවෙයි. මේ අඩුපාඩුකම් දුර්වලකම් හදාගමු. හොඳ මිනිස්සෙක් වෙමු. ඒකයි අවශ්‍ය. අර පොඩි දරුවා පොඩි කාලේ හොඳට හිටියා. ඊට පස්සේ ඒ සිතට විවිධ කෙලෙස් ඇතුල් කළා. අන්නේ ඇතුල් කළපු කෙලෙස් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි එවැනි කෙලෙස් 16ක් පිළිබඳව එක් සූත්‍රයක. ඒ කෙලෙස් අතරේ තියෙනවා අපි කෙටියෙන් කියාගෙන යමු. එක අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභයයි. විෂම ලෝභය කියලා කියන්නේ අන්නර තරඟකාරී බව. තමන්ගේ වස්තුවට ආශා කරලා නිකන් ඉන්නේ අන් අයගේ වස්තුවටත් ලෝභ කරනවා ආශා කරනවා තණ්හාව ඇති කර ගන්නවා. එහෙම අය කොච්චර ඉන්නවද බලන්න. වැඩියෙන් ඉන්නේ එහෙමයි. අනිත් එක්කෙනා හොඳ ඇඳුමක් ඇඳහම අයියෝ මට තිබුණ නම් ඒක. එයා හොඳට ගේ හදාගත්තාම අයියෝ ඒ ගේ මට තිබුණ නම්. හොඳ ආභරණයක් පැළඳුවාම අනේ මට තිබුණ නම් ඒ ආභරණය. ඒකට ආසා කරනවා. දැඩිව ආසා කරන්න ගියොත් ඊළඟට හොරකමට පෙළඹෙනවා. හිංසාවට පෙළඹෙනවා. මංකොල්ල කෑමට පෙළඹෙනවා. බලන්න. අවිද්‍යාව. මේ අපේ හිත තුළ ඇතිවෙන ස්වභාවයක්. මේක පිටායක තුළ නෙමෙයි ඇති වෙන්නේ. සහෝදර සහෝදරියන් තුළම ඇති වෙනවා. නෑදෑයෝ තුළම ඇති වෙනවා. තමන් ළඟම යාළුවා කල්යාණ මිත්‍රයෙක් තුළ නම් එහෙම ඇති වෙන්න බෑ. ළඟම උදව්වට ඉන්න යාළුවා කෙරෙහි හිත ඇති කරගන්න. අනේ මට තිබුණා නම් ඒ ඇඳුම, ඒ වාහනය, ඒ ගෙදර මට තිබුණා නම් බලන්න විෂම ලෝභය ඇති වෙන හැටි. ඊළඟට පින්නතුණි ඇති වෙනවා තවත් ක්ලේශයක්. ඒකට කියනවා ව්‍යාපාද කියලා. ව්‍යාපාද කියලා කියන්නේ පින්නතුණි අනුන් නැසේවා කියන අදහසයි. අපි තුල ඇති වෙන අදහසක්. අනුන් නැසේවා කියන අදහස ඇති වෙන්නේ කා වෙනුවෙන්ද? අපේ හතුරන් වෙනුවෙන්. සමහර වෙලාවට හතුරු කරගන්නේ කවුද? එක කුස උපන් සහෝදරයව. සහෝදරි බැඳපු කෙනා. සහෝදරයා බැඳපු කෙනා. බලන්න ඒ අය සතුරන්සේ සලකන අච්චර සහෝදරත්වයක් එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියෝ අන්තිමට එකිනෙකාට සතුරු ලෙස පැන නගිනවා. සතුරු ලෙස ක්‍රියා කරනවා. එවැනි ස්වභාවයක් අපට මේ සමාජයෙන් දකින්න පුළුවන්. අම්මට තාත්තට ගහලා එලවන, ගෙදරින් එළියට දාන යුගයක්. ඉදලෙන් කොස්සෙන් ගහන යුගයක්. ලෙඩ වුණාම මහපාරේ ගෙනත් දාලා යන යුගයක්.
මහලු නිවාසයක වැඩිහිටි නිවාසයකට තල්ලු කරන යුගයක්. අන්න බලන්න පින්නතුනි. එවැනි ස්වභාවයක් අපට පැහැදිලිව දකින්න තියෙනවා. ඒ නිසා මේ අනුන් නැසේවා කියන අදහස ඇති කරගන්නේ සමහර විට සහෝදර සහෝදරියන් අතරමයි. ඒ අය විනාශ වේවා, බංග වේවා, පවුල පිටින්ම විනාශ වෙන්න ඕන කියලා සමහරු හිතනවා. කොයිතරම් පාපී සිතුවිල්ලක්ද. ඒ නිසා පින්නතුනි බලන්න මේ ව්‍යාපාදයේ තරහ ඇති කරගන්නේ මේ අනුන් නැසේවා කියන අදහස ඇති කරගන්නේ දුර්වල හතුරන්ට නෙමෙයි ප්‍රබල හතුරන්ට. ප්‍රබල හතුරත් එක්ක අභියෝග කරන්න බැරි නිසා ඒ අය නැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ශාප කරනවා, පොල් ගහනවා, මිරිස් සඹරනවා, මේ වගේ දේවල් කරනවා. මූණට ගිහිල්ලා බනින්න බෑ, එයා ප්‍රබලයි. ඒ නිසා එයා විනාශ වෙන්න කියලා විවිධ දේවල් කරනවා පින්නතුනේ. අන්න බලන්න ප්‍රබල හතුරාට ව්‍යාපාදය ඇති කරගන්න හැටි. තුන්වෙනි ක්ලේශය. ක්ලේශයක් කියන්නේ මොකද්ද පින්නතුනේ? හිත තුළ ඇතිවන සිතුවිල්ලක්. මේ සිතුවිලි තමයි කෙලෙස් කියන්නේ. තුන්වෙනි එක තමයි ක්‍රෝධය. ක්‍රෝධය කියන්නේ කිපෙන සුළු බව. මේ තරහ, මේ කෝපයටපත් වීම, වෛරය, මේක දිගින් දිගට ගමන් කරනවා. අවසානයේ බද්ධ වෛරයක් බවට පත් වෙනවා. සමහරු මැරෙනකොටත් කියනවා මං අරකගෙන් පලි ගන්නවා, මේ ආත්මේ බැරි නම් ලබන ආත්මේ හරි. නායක පොළඟෙක් වෙලා හරි දෂ්ට කරනවා. මේ වගේ පාපී සිතුවිලි සමහරු ඇති කරගන්නවා. තමන් මේ භවයේ මිනිස්සෙක් වෙලා ඉන්නවා. ඒ මිනිස්සෙක් වෙලා ඉන්න ගමන්ම ලබන ආත්මේ තිරිසනෙක් වෙන්න තමන්ම ප්‍රාර්ථනා කරගන්නවා. බලන්න කොච්චර කනගාටුදායකද පින්නතුනි මේ தත්ත්වය. ඒ නිසා මේ ගැන හිතන්න ඕන අපි. අපි මේ තැනට ඇද වැටෙනවද? මේ දක්වා අපි දුර්වල වෙනවද? අපේ ආධ්‍යාත්මයේ තියෙන සියලු ගුණධර්ම නැති කර ගන්නවද? ඒ නිසා අපි මේන් අයින් වෙන්න ඕන. ක්‍රෝධය නෙමෙයි අපේ පුරුදු කරන්න ඕන මෛත්‍රියයි. කරුණාවයි, දයාවයි, ලෙන්ගතුකමයි, පරහිතකාමී බවයි. අපි ප්‍රගුණ කරන්න ඕන පින්නතුනේ. ඊළඟට තියෙනවා තවත් ක්ලේශයක්. ඒකට කියනවා උපනාහය කියලා. උපනාහය කියන්නේ පින්නතුනි සිත තුළ සැඟවුණු ක්‍රෝධයයි. අපේ සිතේ සැඟවිලා තියෙන ක්‍රෝධය. බොහෝ කෙලෙස් අපිට පේන්නේ නැතුව යටපත් වෙලා තියෙනවා. හරියට අලු යට තියෙන ගිනි පුපුරක් වගේ. අනුසේ වශයෙන් තැන්පත් වෙලා තියෙනවා. හැබැයි තාම අලු යට ගින්දර තිබුණට නිවිලා නැහැ. ගින්දර තියෙනවා. යම් වෙලාවක ඒ ගිනි දැල්විලා උඩට මතුවෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඒ නිසා පින්නතුනි අපේ හිතේ තියෙනවා යම් යම් කෙලෙස් සිතුවිලි. ඒකට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. මේ අනුසය වශයෙන් තියෙන මේ කෙලෙස් යටපත් වෙලා තියෙන නිදා සිටින කෙලෙස් අවශ්‍ය වෙලාවේ ප්‍රබෝධකේ ආපු ගමන් මතුවෙනවා. අපි ක්‍රෝධයම ගමු. මේ තරහ කෙනෙක් පිළිබඳව ඇතිවෙන. මේ තරහ ඇති වුණාට පස්සේ බලන්න පින්නතුනි අපි හිතන්නේ අපේ හිතේ තරහක් නැහැ කියලා. නමුත් යටපත් වෙලා හැංගිලා තියෙනවා. අනුසය වශයෙන් තියෙනවා කියලා කියන්නේ ඒකයි.
එහෙම තියෙන තරහ අපේ ඉස්සරහට හතුරෙක් එනවා. අපි හිතාගෙන හිටියේ අපිට තරහ නැහැ කියලා. හතුර දැක්ක ගමන් තරහ මතු වුණා. එහෙනම් ඒකෙන් පේන්නේ මොකද්ද? අපේ හිතේ තරහ යටපත් වෙලායි තිබිලා තියෙන්නේ. ඒකයි මං කිව්වේ අලු යට ගිනි පුපුරක්සේ. හතුර දැක්ක ගමන් අර ගිනි පුපුර මතු වෙලා දැල් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතුර දැක්ක ගමන් අර සැඟවිලා තිබිච්ච යටපත් වෙලා තිබිච්ච නිදා සිටි ක්‍රෝධය නැගිටිනවා. අන්න ඒකට තමයි කියන්නේ පරිඋත්ථාන වෙනවයි කියලා. ඊට පස්සේ තමන්ගේ සතුරට බැන වදිනවා. හිත තුළ ඇති වෙච්ච මේ ක්ලේශය ක්‍රියාත්මක වුණා වචනෙන්. ඒක තමයි බැන වැදීම කියලා කියන්නේ. ඒකට කියනවා වීතික්කම අවස්ථාවට ආවයි කියලා. හැම ක්ලේශයක්ම පින්නතුනේ ඔය වගේ අවස්ථා තුනක් තියෙනවා. ඒ නිසා සැඟවිලා ඉන්න ස්වභාවයක් තියෙනවා මේ ක්‍රෝධයේ. ඊළඟට පින්නතුනේ තියෙනවා පස්වෙනි එක මක්ඛය. මක්ඛය කියන්නේ ಗುಣමක බව. සමහරුන්ට කොච්චර උදව් කළත් මතක නැහැනේ. උදව් අරගෙන උදව් කළ එක්කෙනාටම තමයි විපත් කරන්නේ. උදව් කළ එක්කෙනාටම පද හදනවා. ඇනුම් පද කියනවා. නින්දා කරනවා. අපහාස උපහාස කරනවා. ඔහුව පන්නා දානවා. ඔහුට පයින් ගහන තැනටපත් කරනවා. අර උදව් ඔක්කොම අරගෙන. ඒ නිසා පින්නතුනි අපි අපේ ජීවිතේ ගොඩනගන්න අපට උදව් කළ කොච්චර පිරිසක් ඉන්නවද? අපේ අම්මා තාත්තා ඉන්නවා. වැඩි හිටියෝ ඉන්නවා. ගුරුවරු ඉන්නවා. පන්සලේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපට උදව් කර උපකාර කළ කොච්චර පිරිසක් ඉන්නවද? ඒ අයට ළඟට ගිහිල්ලා පිහිට වෙන්න බැරි වුණත් පුළුවන් අවස්ථාවන් වලදිවත් අඩු ගානේ ඒ අය ගැන සොයන්න බලන්න ඕන. ඒ කියන්නේ අපි ಗುಣ නසන කෙනෙක් බවට පත් වෙන්න හොඳ නැහැ. ಗುಣ මකන කෙනෙක් බවට පත් වෙන්න හොඳ නැහැ. ಗುಣ අමතක කරන කෙනෙක්, උදව් උපකාර අමතක කරන කෙනෙක්, කොටින්ම මුල අමතක කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. අපි උත්සාහ කරන්න ඕන ඒ මුල මතක තියෙන්න ඕන අපේ ජීවිතය තුළ. අත්‍යවශ්‍ය කාරණයක් ඒක. බලන්න අපි හිතන්නේ අපේ හිත තුළ කිසිම පාපී සිතුවිල්ලක් නැහැ කියලා. බලනකොට හිත පිරීලා තියෙන්නේම පාපී සිතුවිලි වලින්. මේක තමයි ඇත්ත. යථාර්ථය පෙන්නත. කැමති වුණත් අකමැති වුණත් ඇත්ත තත්ත්වය ඔකයි. ඊළඟට 6 වෙනි එක තියෙනවා පින්නතනි පලාසෝ කියලා කියනවා. පලාසෝ කියලා කියන්නේ ගරු කළ යුත්තාට ගරු නොකිරීම. Tamanට මුල අමතක කරලා දාලා කටයුතු කරන එක. ඒක තමයි අපි විස්තර කළේ. ඊළඟට තියෙනවා පින්නතුනි ඉස්ස කියලා ක්ලේශයක්. ඉස්ස කියන්නේ ඊර්ෂ්‍යාව. වැඩකටම නැති ක්ලේශයක්. අප සිත තුළ නොයිවසීම. ඉවසන්නේ නැහැ කිසි එකක්. එයා ඇන්දත් එයාට ඊර්ෂ්‍යයි. කෑවත් ඊර්ෂ්‍යයි. කතා කළත් ඊර්ෂ්‍යයි. යාළුවෙක් ආශ්‍රය කළත් ඊර්ෂ්‍යයි. එයා දියුණු වුණත් ඊර්ෂ්‍යයි. වාහනයක් ගත්තත් ඊර්ෂ්‍යයි. හොඳට ගේ හදාගත්තත් ඊර්ෂ්‍යයි. ඊර්ෂ්‍යාවට ලක්වන පුද්ගලයා සමහර විට දන්නේ නැහැ. අපි පිටින් ඉඳන් ඊර්ෂ්‍යා කරනවා. මේ ඊර්ෂ්‍යාවෙන් පළමුව තැවෙන්නේ තමන්. වෙන කෙනෙක් නෙවෙයි. තමන්ගේ තමයි ලේ ධාතුව අපිරිසිදු වෙන්නේ. තමන් තැවෙනකොට
තමන්ගේ ලේ ධාතුව අපිරිසිදු වෙනකොට පින්නතුනි තමන්ට තමන්ගේ ලේම විස වෙනවා. විවිධ අසනීප තත්ත්වයන් ඇති වෙන්න පටන් ගන්නවා. වෛද්‍යවරු හොයාගෙන ගියාම ලෙඩේ හොයාගන්න බෑ. කියන්නේ ලෙඩක් නැහැ කියලා. විවිධ පරීක්ෂණ කරන්න දෙනවා. ඒවයි රිපෝට්ස් ආවම ඔක්කොම නෝමල් කියනවා. අහුවෙන්නේ නැහැ. හැබැයි ඇතුලේ ලෙඩේ තියෙනවා. හේතුව මොකද්ද? ඊර්ෂ්‍යාව. ඉතින් ඒ ඊර්ෂ්‍යාවට ඇති වෙන අසනීපේ හොයාගන්න බෑ. ඒ නිසා පින්නතුනි මේ පුද්ගලයාගේ හිත තුළ ඇතිවන කෙලෙස් වල ස්වභාවය බලන්න මොකද්ද කියලා. මේවා මගේ හිතෙත් තියෙනව නේද? මම මේවා නැති කරගන්න ඕන නේද කියලා අපි හිතන්න ඕන. මොකද මේවයින් අවඩක් වෙන්නේ Tamanටමයි. අන් අයට අවඩ කරන්න හිතාගෙන හිටියට මොකද? අවඩක් වෙන්නේ Tamanටමයි පින්නතුනේ. ඒකයි මෙතනදී වටහා ගන්න ඕන දේ. ඊළඟට පින්නතුනේ තියෙනවා මච්චරිය කියලා ක්ලේශයක්. මච්චරිය කියන්නේ මසුරු බව. සමහරු තණ්හාවට එහා ගිහිල්ලා මසුරු බව ඇති කර ගන්නවා. ඒ නිසා මසුරුකම කියන එක අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. තමන්ගේ දේවල් වලින් තමන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. තණ්හාවෙන්ම මසුරුකමෙන්ම මැරෙනවා. තණ්හාවෙන් මසුරුකමින් මැරුණාම කොහෙද උපදින්නේ? උපදින්නේ පින්නතුනි සතර අපායෙන් പ്രേත අපායේ. ස්ථිරවම. ඉතින් ඇයි එතෙන්ට වැටෙන්නේ මිනිස්සෙක් වෙලා ඉඳලා? ඇයි තේරුම් නොගන්නේ? කොච්චර ධන දාන්නේ මිල මුදල් අරියම්බ කරත් අබමල් රේණුවක දෙයක් ගෙනියන්න පුළුවන්ද? ගෙනියන්න බෑ. අබමල් රේණුවක දෙයක් ගෙනියන්න බෑ. කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් සියල්ල දාලා යනවා. මගේ කියලා හිත හිතා හිටේ ශරීරෙවත් ගෙනියන්න බෑනේ පින්නතුනේ, ඒකත් දාලා යනවා. මෙන්න මේක නොහිතන එකයි ගැටලුව තියෙන්නේ. මේක හිතනම නම් අපේ අතින් ඔච්චර වැරදි සිද්ධ වෙන්නේ නැහැ. හිතන්නේ හැමදාම ජීවත් වෙන්න. ඒකයි ස්වභාවය. ඊළඟට තියෙනවා මායා කියලා ක්ලේශයක්. මායා කියලා කියන්නේ Taman කරන වැරදි තියෙන ඕන තරම්. වැරදි නොකර වගේ හංගගෙන ඉන්නව ඒවා. ඒ තමයි මායාකාරී ස්වභාවය. සිල්වතෙක් විදියට, ගුණවතෙක් විදියට ප්‍රදර්ශනය වෙන්න උත්සාහ කරනවා. හැබැයි කරන්න ඕන වැරදි ඔක්කොම කළා. අන්න බලන්න. හොර සිතින් ඒවා සංගවාගෙන ඉන්න උත්සාහ කරනවා. ඊළඟට තියෙනවා පින්නතුනි ක්ලේශයක්. ඒ තමයි ඒකට කියනවා සාටහිය. සාටහිය කියන්නේ සට කපටිකම. සමහරව හිතනවා කපටි වුණාම මම දක්ෂයෙක් කියලා. මාවල්ලන්නේ කොහෙද යා? ඔන්න ඔහම හිතනවා. මාව තම්බන්න හම්බෙන්නේ යාට. එතකොට හිතනවා මේ කපටිකම ඒක ගුණයක් විදියට. පින්නතුනි ඒක Taman තුල ඇති වෙන මහා පරාජයක්. මහා පාපයක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන කපටි වෙලා කටයුතු කරන්න නෙවෙයි, අවංකව ක්‍රියා කරන්න. ඍජු වෙන්න ඕන, අවංක වෙන්න ඕන. ඊළඟට තියෙනවා තම්බ. තම්බ කියලා කියන්නේ පින්නතුනි තද බව. තද බව කියලා කියන්නේ Taman වැරදි කළා ඒව එකක්වත් පිළිගන්නේ නැහැ. මම කළේ නැහැ. එතකොට කරපු වැරදි ඕන තරම් තියෙනවා, ඒක වැරදක්වත් පිළිගන්න කැමති නැහැ, සූදානම් නැහැ. අන්න එහෙම කොටසකුත් ඉන්නවා. බලන්න හිතේ ස්වභාවය. සාරම්භ කියලා ක්ලේශයක් තියෙනවා. සාරම්භ කියලා කියන්නේ පින්නතුනේ එකට එක කිරීම. ඔබ හොඳට අහලා ඇතිනේ එකට එක කරනවායි කියන එක. මොකද ඒකෙන් ඇති වැඩක් නැහැ. එයා යමක් කළාම ඒකට කැපිලා යන්න අනිත් එක්කෙනත් යම් දෙයක් සිද්ධ කරනවා. එකට එක කරනවා.
ඊළඟට තියෙනවා ක්ලේශයක් මාන කියලා. මානේ කොටස් තුනකට බෙදෙනවා. සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන කියලා. පින්නතුනේ අපි සමහර වෙලාවට තමන්ම උසස් අන් අය පහත් මේ වගේ අදහසක් තියෙනවා. සමහර වෙලාවට හිතනවා නෑ එයා මට සමානයි. අපි කියන්නේ ඔය අද ඔතන හිටියට ඒ කාලේ අපි දෙන්න එක පන්තියේ හිටියේ. අන්න එහෙම කියන්නේ ඒ කියන්නේ සමාන කරගන්න. මානයක් මේක. සමහර වෙලාවට හීනමානය ඇති වෙනවා. අනේ මට බෑ. මට යත් එක්ක පෑහෙන්න බෑ. මට කතා කරන්න බෑ. මං එතෙන්ට සුදුස්සෙන් නෙවෙයි. අන්න ඒකත් අපේ තුල ඇති වෙන කෙලෙස් මේ. සමහර වෙලාවට පින්නතුනේ අතිමානය ඇති වෙනවා. අතිමානය කියලා කියන්නේ අර කිව්ව අත්තු කංශන පරවම්බන. තමන් උසස් අනුන් පහත්. මෙන්න මේ தත්ත්වය ඇති වෙනවා. තමන් උසස් කියලා අනුන් පහත් කියලා හිතන එක. ඒ தත්ත්වයට වැටෙන්න හොඳ නැහැ අපි. ඒකයි මේකේ තේරුම් ගන්න ඕන. අනිත් අය ඒගොල්ලොන්ගේ සුදුසුකම් අනුව එයාලට අවශ්‍ය තැන දෙනව මිස මම්ම වැඩකාරයා. මම තමයි එතන ප්‍රධානියා. මට තමයි සල්ලි තියෙන්නේ. මම තමයි වැඩියෙන්ම දන්න කෙනා කියලා අන්න ඒ වගේ හිතන අය ඉන්නවා. ඊළඟට පින්නතුනේ තියෙනවා මේ මදය කියලා එකක්. මදයේ මත් බව. දැන් සමහරුන්ට ඇති වෙනෝනේ පින්නතුනේ ඔය යොබ්බන මදය, තරුණ මදය ඇති වෙනවා. මම තවම තරුණයි. මට එදා වගේම හොඳට වැඩ කරන්න යන්නෙන්න කටයුතු කරන්න පුළුවන්. සමහර තරුණ අය ඉන්නවා වයසක අය වගේ ඉන්න. සමහර වයසක අය වගේ ඉන්නවා තරුණයෝ වගේ ඉන්න. ඕක තමයි ස්වභාවය. ඒ වගේම පින්නතුනේ ඔය මදය ඇති වෙනවා ඒකත් ක්ලේශයක්. ආරෝග්‍ය මදය. ආරෝග්‍ය මදය කියලා කියන්නේ නිරෝගී. මට ලෙඩ නැහැ. සමහරු කියන්නේ මම මේ දක්වා එක බෙහෙත් පෙත්තක් බීපු කෙනෙක් නෙවෙයි. අන්න එහෙම හිතන අය ඉන්නවනේ. පින්නතුනේ එහෙම හිතන්න හොඳ නැහැ. මොකද මේ ලෙඩ වලට ශරීරය කියන්නේ ආකාරයක්. රෝග නිට්ටං පබං ගුරං බුද්ධ දේශනාවේ ඒකයි. ඒ නිසා අපි කවුරුත් ලෙඩ වෙනවා. මේ ලෙඩු තමයි. මොකද අරම හිතුකොත් එහෙම ඊට පස්සේ ලෙඩක් ඇදුනහම දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඊළඟට පින්නතුනේ ඇති වෙනවා අපිට හැම එකටම හැම තැනදීම අපිට අවාසි කියන දෙන ප්‍රමාදය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදී වීමේ වැදගත්කම. අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පද. අප්‍රමාදයේ හේතු වෙන්නේ නිවනට. අමත කියන්නේ ඒකයි නිවන. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වෙන එක්කෙනා මරණයටයි මච්චෝ. මරණයටයි ලං වෙන්නේ. අප්පමත්තා නමීයන්ති. අප්‍රමාද වූවෝ නොමැරෙත්. අප්පමත්තා නමීයන්. යේ පමත්තාය තහමතා. ප්‍රමාදෝ වෙච්ච අය හරියට නොමලත් මලා වගේ තමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අවසන් බුද්ධ වචනයේදීත් ප්‍රකාශ කළේ හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඒ නිසා අප්පමාදේන සම්පාදේත නොපමාව කුසල් වඩන්න. ඒ නිසා මෙන්න මේ කෙලෙස් අපේ හිත වසාගෙන තියෙන්නේ. අපි උත්සාහ කරන්න ඕන මේ කෙලෙස් තේරුම් ගන්න. වැහිච්ච අපේ හිත විවර කරගන්න. කෙලෙස් ඈත් කරගන්න, සංසිඳවා ගන්න. අපිට පරිහානියගෙන දෙන මේ කෙලෙස් වලින් අපි ඈත් වෙලා අපේ ජීවිතය මෙලොවින් යහපත් කරගෙන පරලොවත් සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්නට අවශ්‍ය කරන පරිසරය මෙලොවදීම සකස් කරගත්තොත් අපට නිවන ඉක්මන් භවයකදී ලබා ගන්න පුළුවන්. අන්නෙවෙනි තත්ත්වයක් ගොඩනගා ගන්නට
මේ බණ පදය ඔබේ ජීවිතයට ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ පින්කමෙහි දායකත්වයේ ගැන කටයුතු කළේ මා මුලින්ම මතක් කළා. නාවල කොස්වත්තේ අංක 117 ලිපිණයේ පදිංචි කුමාරී විජේසිංහ සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රම්‍යා ප්‍රනාන්දු සහෝදරිය මේ පින්වතුන් තමයි එකතු වෙලා මේ පින්කම කළේ. අපිට මේ පින්කමට ආරාධනා කරන්නත් විහාරස්ථානයට මේ පින්වතුන් පැමිණුණා. බොහෝම ගුණවත් පිරිසක්. අපට අප විහාරස්ථානයේ උන්නතිය සඳහා අප්‍රමාණ ලෙස උදව් කළා. හැමදාමත් එවැනි ස්වභාවයෙන් කටයුතු කරන පිරිසක්. ඒ නිසා මේ පින්වතුන් බොහෝම ඊටාම සාධාරණව ධාර්මිකව කටයුතු කරන පිරිසක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් සහෝදර මහත්මීන් දෙපළටත් ඒ පවුල්වල පින්වතුන්ටත් දූ දරුවන්ටත් යහපත ශාන්තියම වේවා. තියෙන අසනීප තත්ත්වයන් දුරු වේවා. නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පරලෝ සපත් ආදරණීය පියාණන් PBS යාපා මහතාටත් මෑණියන් නන්දා ගුණදාස මහත්මියටත් මේ පින් අත්පත් වේවා. ඒ දෙමාපියන් සුගතියටපත් වේවා. සුගතියක ඇත්නම් වඩා දියුණු වේවා. අවසන සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. තව තවත් මෙවන් පින්කම් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. කාය චිත්ත පීඩාවක් සිද්ධ නොවි යන්නේන ගමනේ බෙමනේදී කිසිදු අතුරු අන්තරාවක් සිද්ධ නොවි උතුම් දලදා හාමුදුරන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් පින් අනුමෝදන් වන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබිලා ඔබ සියලු දෙනාටම යන්නේන ගමනේ බෙමනේදී යහපතක්ම වේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා. නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. මෙලොව යහපත පරලොව සුගතිය අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද මාලිගා විලාසජී නායක ස්වාමීන් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි සියලු සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වත් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. මේ පින් බලෙන් සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.